දේවාලේ ගම කණ්ඩේ ගෙදර පුත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමීන් වහන්සේ විසින් මීතිරිගල නිස්සරණ වනසෙනසුනේදී නිබ්බාන යන මාතෘකාව යටතේ පවත්වන ලද දේශනා මාලාවේහි දුර්වල ශ්‍රවණ තත්වයේ ගැන සලකා එම ස්වාමීන් වහන්සේ විසින්ම නිවනේ නිවීම ග්‍රන්ථමාලාව ඇසුරින් මෙසේ නැවත තැටිගත කරන ලද බව කරුණාවෙන් සැලකුව මැනවි. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බෝපදීපටි නිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන. මේ ශාන්තය, මේ ප්‍රණීතය එනම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම, සියලු උපදීන් අතහැර දැමීම, තණ්හාව ක්ෂය කිරීම, නොයල්ම නම් වූ විරාගය, නැවැත්ම නම් වූ නිරෝධය, නිවීම නම් වූ නිබ්බානය. අතිපූජනීය මහෝපාධ්‍යාය මාහිපාණන් වහන්සේ ප්‍රධාන ගරුතර යෝගාවචර මහා සංඝ රත්නයන් අවසරයි. නිබ්බාන යන මාතෘකාව යටතේ පවත්වනු ලබන දේශනා මාලාවේ 13 වන දේශනයයි මේ. මජ්ක්‍ධිම නිකායේ පළමුවන සූත්‍රය වන මූලපරියාය සූත්‍රයේ අඩංගු වන සබ්බ ධම්ම මූලපරියාය කියන මාතෘකාව හැම දෙයකම මූලික ආකාරය, මූලික ආකෘතිය කියන මාතෘකාව යටතේ අපි යම්කිසි විග්‍රහයක් ගියවර දේශනාවේදී කළා. ඒ සූත්‍රයේ පඨවි ආපෝ තේජෝ වායෝ ආදී සංකල්ප 24ක් පිළිබඳව ආකල්ප 3ක් ඇතුළත් වන බව එදා අපි සඳහන් කළා. නමුත් එයින් ආකල්ප 2ක් පමණයි අපිට එදා විග්‍රහ කරන්නට ලැබුණේ. එනම් ආශ්‍රිතවත් පෘථග්ජනයාගේ ලෝක දර්ශනයක්, එහෙම නැත්නම් ආකල්පයක්, සීක තත්වයේ සිටින ආර්ය පුද්ගලයාගේ ආකල්පයක් පමණයි අපිට එදා සඳහන් කරන්න පුළුවන් වුණේ. අද පළමුවෙන් මේ තුන්වෙනි ආකල්පයේ වශයෙන් සූත්‍රයේ දැක්වෙන රහතන් වහන්සේගේ තථාගතයන් වහන්සේගේ ඒ දර්ශන දෙකම එකයි. ඒ ආකල්පය පළමුවෙන්ම මතු කරගනිමු. ඒ සූත්‍රයේ අවශ්‍ය පාළි වචන ටික, මේ විශේෂ ආකල්පය පෙන්වුම් කරන වචන ටික තියෙන්නේ මෙන්න මෙහෙමයි. පඨවින් පඨවිතෝ අභිජානාති. පඨවින් පඨවිතෝ අභිඥාය. පඨවින් නමඤ්ඤති. පඨවියා නමඤ්ඤති. පඨවිතෝ නමඤ්ඤති. පඨවින් මේති නමඤ්ඤති. පඨවින් නාභිනන්දති. සංකේස හේතු පරිඤ්ඤාතං තස්සාති වදාමි. ඒකේ අර්ථය තථාගතයන් වහන්සේ රහතන් වහන්සේත් පඨවින් පඨවිතෝ අභිජානාති. පෘථිවිය වශයෙන් විශිෂ්ට ඥාණයෙන් දැනගනි. පඨවින් පඨවිතෝ අභිඥාය. පෘථිවිය වශයෙන් විශිෂ්ට ඥාණයෙන් තේරුම් අරගෙන පඨවින් නමඤ්ඤති. පෘථිවිය යයි නොහඟි කල්පනා නොකරයි. පඨවියා නමඤ්ඤති. පෘථිවියෙහි යයි නොහඟි. පඨවිතෝ නමඤ්ඤති. පෘථිවියෙන් යයි නොහඟි. පඨවින් මේති නමඤ්ඤති. පෘථිවිය මගේ යයි නොහඟි. පඨවින් නාභිනන්දති. පෘථිවිය පිළිබඳ සතුටක් ඇති කර නොගනි. සංකිස්ස හේතු. ඒ කවරෙහිඳ පරිඤ්ඤාතං තස්සාති. උන්වහන්සේ විසින් එය පිළිසිඳ දැනගන්නා ලද නිසායි. දැන් අපි මේ ආකල්ප තුන සංසන්දනය කරන්න බලමු. ඒකම මේ එක එකක් තව දුරටත් අපිට සවිස්තරව තේරුම් ගන්නත් පුළුවන් වෙනවා. අශ්වත පෘථග්ජනයා අර පඨවි ආපෝ තේජෝ වායෝ ආදී ඒ සංකල්ප 24ක් ඒවා 24ක් දක්වලා තියෙන්නේ නිදර්ශන වශයෙන් නෙවෙයි. ඒ බඳුවේ මනසට අරමුණු වන යම් කිසි ධර්මයක් පිළිබඳව දැන් පෘථිවිය කියලා ගත්තොත් පඨවිය පඨවිත්වයෙන් හඳුන ගන්නවා. පඨවිය පඨවියක් හැටියටම හඳුන ගන්නවා. සමහර විට හිම ගැටයක් වෙන්න පුළුවන්. ඒක තදට දැනෙන නිසා ඒක පඨවිය කියලා අල්ල ගන්නවා. ඔන්න ඔය විදිහට ඒ සංඥා විතරයි පෘථග්ජන පුද්ගලයාට අවබෝධය පිළිබඳව උපකාර වෙන්නේ. පෘථිවිය වශයෙන් හඳුනගෙන ඊළඟට පඨවින් මඤ්ඤති. අන්න අර මඤ්ඤනා කියන වචනේ විශේෂත්වය තියෙන්නේ මමත්වයක් මුල් කරගෙන හඟින එකයි. පෘථිවියයි හඟි. ඊළඟට පඨවියා මඤ්ඤති. පෘථිවියෙහි යයි හඟි. පෘථිවියෙන් යයි හඟි. පෘථිවිය මගේ යයි හඟි. පෘථිවිය පිළිබඳව සතුට ඇති කරගනි.
මෙතන අපිට දකින්නට ලැබෙනවා ව්‍යාකරණයේ තිබෙන විභක්ති රූප. ව්‍යාකරණය කියන එක ලෝකයේ ඇති කරගන්නේ අපි කලිනුත් සඳහන් කළා කෙලෙස් සහිත පුද්ගලයන්ගේ අදහස් උමාරු කිරීමට. සක්කාය දිට්ඨියට යට වෙලා සිටින ඒ සත්වයින් අතර Tamanට ඇති වෙන සංකල්ප තමා සමාන අදහස් ඇති පුද්ගලයන් සමග හුමාරු කර ගැනීමටයි. ඒක නිසා ඒකට ගැළපෙන එකක් තමයි මේ ව්‍යාකරණය කියන එක. මේ ව්‍යාකරණය තුළ දක්නට ලැබෙනවා යම් යම් මිත්‍යාවක්. දැන් මෙතන ඒ වයින් කීපයක් එළියට අරගෙන තියෙන්නේ. පඨවින් මඤ්ඤති. මේක ဒုတိ ය විභක්ති හැටියට ගන්නත් පුළුවන්. විභක්ති රූප වශයෙන් ගන්න පුළුවන්. නාම පදයක් හැටියට සලකා ගන්නවා. ඇත්ත වශයෙන්ම නාම පදයක් හැටියට. ඊළඟට පඨවියා මඤ්ඤති. පෘථිවිහෙයයි හඟි. සත්තනි. සමහර විට ඒක ආධාර විභක්ති හැටියට ගන්න පුළුවන්. ඊළඟට පඨවින් නේති මඤ්ඤති. පෘථිවිය මගේ. ඒ කියන්නේ මා පෘථිවියත් අතර සම්බන්ධතාවක් තියෙනවා. ආදි වශයෙන් කල්පනා කරන්න පුළුවන්. එහෙම කල්පනා කරනකොට අර මඤ්ඤණාවන් නිසාම පෘථිවිය ඇත්ත වශයෙන්ම තිබෙන දෙයක්. ඒකට සත්භාවයක් ආරෝපණය කරනවා. සත්තාව, සත්භාවයක්, ඇති බවක්, සැබෑ බවක් ඒ පෘථිවියට ආරෝපණය කරනවා. ඒක නිසා මඤ්ඤණා වලින් කිරින්නේ ඒක තහවුරු වීම. පඨවිය පිළිබඳව ගත්තු අදහස තහවුරු වෙනවා. ඒ තහවුරු වුණාට පස්සේ ඒ පිළිබඳව අභිනන්දනය, ඒ පිළිබඳව සතුටු වෙනවා. උන්න ඕකයි එතකොට අශ්‍රුතවත් ප්‍රත්‍යඥානයගේ ලෝක දර්ශනය. ශේක පුද්ගලයා පිළිබඳව අපි එදා සඳහන් කළා පඨවින් පඨවිතෝ අභිඥානාති. පෘථිවිය පෘථිවි වශයෙන් විශිෂ්ට ඥානයකින් සංඥාවෙන් නොවේ විශිෂ්ට ඥානයකින්. උත්තර අවබෝධයක් ලබා ගන්නවා. නමුත් සම්පූර්ණයෙන්ම මඤ්ඤණා වලින් මිදිලා නැහැ. ඒක නිසා තමයි අපි එදා සඳහන් කළා ඒ ශේක පුද්ගලයා පිළිබඳව අමුතු විදිහේ වචන කීපයක් සඳහන් වෙනවා. පඨවින් මාමඤ්ඤි, පඨවියා මාමඤ්ඤි, පඨවිතෝ මාමඤ්ඤි, පඨවින් මේති මාමඤ්ඤි, පඨවින් මා අභිනන්දි කියලා. මෙතෙන්දී අපට අටුවාවේ දක්වපු විවරණයට වඩා වෙනස් යමක් කියන්න සිද්ධ වුණා. මොකක් නිසාද? අටුවාවේ මේ මාමඤ්ඤි කියන එක තේරුම් කරන්නේ අර ශේක පුද්ගලයාට මඤ්ඤති කියලාවත් නමඤ්ඤති කියලාවත් කියන්න බැරි නිසා අඩාල බවක් හැඟවීමට මේ මාමඤ්ඤි කියන එක යෙදුවා කියලා. නමුත් මෙතන පැහැදිලිවම පෙන්නනවා මානිපාතේ යොදන්නේ බැලැක්වීම අර්ථයෙන් ප්‍රතිෂේධාර්ථයෙන්. මා අභිනන්දි කියන්නේ මඤ්ඤණා නොකරව. එහෙම නැත්නම් මා අභිනන්දි කියන්නේ සතුටු නොවේව. මේ ශේක පුද්ගලයා පිළිබඳ විශේෂයෙන් කියන්නේ ස්වයං ශික්ෂණයක හැසිරෙනවා ඒ පුද්ගලයා. ශේක කියන වචනේ කියන්නේ ශික්ෂණයක් ලබන කියන එකයි. ඒ කියන්නේ අභිඥා වශයෙන් යම් කිසි අවබෝධයක් ලබා ගත්තා. පරිඥාව තාම නැහැ. පිරිසිදු දැනගත්තේ නැහැ. පිරිසිදු දැනගත්තේ නැහැ. ඒකට තමයි අර ශේක පුද්ගලයා පිළිබඳව අවසාන කෙරෙන්නේ තං කිස්ස හේතු. පරිඤ්ඤයං තස්සාති වදාමි. මොක්නිසාදියා. මේ ශේක පුද්ගලයා විසින් පරිඤ්ඤයං තස් පිරිසිදු දත යුතු නිසායි. දත යුතු නිසා ඒ ශික්ෂා මාර්ගයේ හැසිරෙනවා. ඒ හැසිරෙන බව පෙන්වන්න කිරීමටයි මා කියලා යොදලා තියෙන්නේ. මාමඤ්ඤි මා අභිනන්දි වශයෙන්. ඒ කියන්නේ ලෝකයා යොදාගෙන තියෙන මේ ව්‍යාකරණ රටාව ඒ ශේක පුද්ගලයාට පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. ඒ නිසාම තවම අනුසය ආදී ඉවර නැති නිසා ශේක තත්ත්වයේ සිටින පුද්ගලයා ඒ පිළිබඳව එක්තරා හික්මීමක් කරනවා. නිතරම සතිය ප්‍රඥාව යොදලා අර ලෝකයාගේ ව්‍යාකරණ රටාවට අසු නොවන්නට උත්සාහ කරනවා. අන්න ඒක හැඟීමටයි මාමඤ්ඤි මා අභිනන්දි ආදී වශයෙන් දක්වලා තියෙන්නේ. පඨවි ආපෝ තේජෝ වායෝ ආදී මේ සංකල්ප ගැන ලෝකයා එක කතා කරනකොට ව්‍යවහාර කරනකොට ඒවට යටවෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා සතිය ප්‍රඥා මුල් කරගෙන අර ලබාගත්තු අභිඥාවේ විශිෂ්ට ඥානීය පිහිටින් පරිඥාව දක්වා ගමන් කිරීමට උත්සාහ කරනවා. අන්න ඒකයි මෙතන මේ ස්වයං ශික්ෂණය. ඒ ශේක පුද්ගලයා පිළිබඳව කියනවා අත්තගුත්තෝ. තමාම ආරක්ෂා වෙන්න උත්සාහ කරන පුද්ගලයෙක්. ඒක නිසා ඒ ස්වයං ශික්ෂණය දැක්වීමටයි මාමඤ්ඤි ආදී යෙදුනේ. අටුවාවේ දක්වපු විවරණයට වඩා යමක් අපිට කියන්න සිද්ධ වුණා. එතකොට මේ ශේක පුද්ගලයා පිළිබඳව මේ විදිහේ තත්ත්වයක් තියෙනවා. ඊළඟට රහතන් වහන්සේත් තථාගතයන් වහන්සේත් උන්වහන්සේලා දෙනමගේම ලෝක දර්ශනය එකයි. ඒ කියන්නේ අර පඨවිය පිළිබඳව අභිඥා වශයෙන් දැනීමක් තිබෙනවා පරිඥා වශයෙන් තියෙනවා. පරිඥාතං තස්සාති වදාමි සම්පූර්ණයෙන්ම පිළිසිඳ දැනගෙන ඒක නිසා කිසිසේත් ලෝකයාගේ ව්‍යාකරණ රටාවට යට වෙන්නේ නැහැ. ලෝකයාගේ ව්‍යවහාරය පාවිච්චි කරනවා.
අර බබාගේ භාෂාව කතා කරන දෙමව්පියන් වගේ. නමුත් ඒකට යට වෙන්නේ නැහැ. මඤ්ඤණා වශයෙන් ඇතුළත බැඳීමක් ඇති වෙන්නේ නැහැ. තණ්හා මාන දිට්ඨි වශයෙන් ඇලී වෙලී පැටලීමක් නැහැ. කෙටියෙන් කියතොත් තණ්හාවෙන් ඇලීමක්, මානෙන් බැලීමක්, දිට්ඨියෙන් පැටලීමක් නැහැ. අර සංකල්ප පිළිබඳව. අන්න එතකොට අපිට හිතා ගන්න පුළුවනි මේ මූලපරියාය සූත්‍රයේ ඇති වැදගත්කම. මේක මජ්ක්‍ධිම නිකායේ මුලට එන්නේ මක්සාද කියලා හිතා ගන්න පුළුවන්. බෞද්ධ දර්ශනයේ බුදු පියාණන් වහන්සේගේ පරියාය දේශනාවේ තිබෙන වචන. එහෙම තේරුම් ගත යුතු ආකාරය හැඳින්වීමට අර හෝඩිය වගේ මේ මුල්ම සූත්‍රය ඉදිරිපත් කරලා තියෙනවා. මජ්ක්‍ධිම නිකාය විශේෂයෙන්ම ගැඹුරු සූත්‍ර අඩංගු ග්‍රන්ථයක්. අපි මේ විදිහට කල්පනා කරනකොට හිතා ගන්න පුළුවන්. අභිඥාවත් පරිඥාවත් දෙකම අවශ්‍ය බව. අපි මෙතනදී දැක්ුවා ව්‍යාකරණ රටාවට සම්බන්ධයක් තිබෙන බව මේ සූත්‍රයේ. මේ ව්‍යාකරණ රටාවත් මඤ්ඤණා විදියත් අතර සම්බන්ධතාව නොතකීම නිසා දෝ අටුවාචාරින් වහන්සේට එක්තරා ගැටලුවක් ඉදිරිපත් වුණා. මේ විවරණය කරගෙන යද්දී. ඒ කියන්නේ හැමතැනම සඳහන් වෙනවා පඨවින් මඤ්ඤති පඨවියා මඤ්ඤති ආදී වශයෙන්. එහෙම මඤ්ඤණා විදි කීපයක් සඳහන් වෙනවා. මේ හැම මඤ්ඤණා විදියක්ම අටුවාව තෝරන්නේ තණ්හා මාන දිට්ඨි වශයෙන් මඤ්ඤණා කරයි කියලා. එහෙම තේරුම් කළාට පස්සේ අර මා අභිනන්ති කියන පාඨය අනවශ්‍ය එකක් හැටියට බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේට පෙනී ගියා. ඒක පුනරුක්තියක්. කී දේ නැවත කියනවා. ඒක ඉතින් ප්‍රශ්නයක් හැටියට ඊළඟට ඉදිරිපත් කරනවා අටුවාවෙන්. පඨවින් මඤ්ඤති ඒතේනේ වේතස්මින් අත්ථේ සිද්දේ කස්මා එවං බුත්තන්තිචේ අවිචාරිතමේතං පෝරාණේ අයං පණමේ අත්තුනෝ මති. දේශනා විලාසතෝ වා ආදීනව දසනතෝ වා. ඒ කියන්නේ අටුවාචාරින් වහන්සේ මේ විදිහටයි තමන්ගේ ගැටලුව ඉදිරිපත් කරන්නේ. පඨවින් මඤ්ඤති කියන මේ එක කියමනින්ම අවශ්‍ය කාරණේ ඉටු වෙලා තියෙද්දි මක් නිසාද මේ නැවතත් පඨවින් අභිනන්දති කියලා කිව්වේ? ඒ කියන්නේ තණ්හා මාන දිට්ඨි වශයෙන් මඤ්ඤණා කරනවා නම් තණ්හා කියලා කියන්නේ අභිනන්දනය. එතකොට එතන කියවිලත් ඉවරයි. එයි මෙයාකට ආයිමත් පඨවින් අභිනන්දති කියලා එන්නේ. ඉතින් මේක පුනරුක්තියක් හැටියට නැවත කීමක් හැටියට අරගෙන මේක නැවත කීමක් වශයෙන් මේ සූත්‍රයේ දක්වලා තියෙන්නේ මක් නිසාද කියලා ප්‍රශ්නයක් නගනවා. අවිචාරිතං ඒතං පෝරාණි. මේ කාරණය මෙතන අපට විසඳලා දීලා නැහැ පැරණි ඇදුරන්. අයං පණ මේ අත්නෝ මති. මේ මගේම මතයයි කියලා බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේ තමන්ගේ මතය දක්වනවා. මොකක්ද විසඳුම? දේශනා විලාසතෝ ආදීනව දසනතෝ. බුදුරජාණන් වහන්සේගේ දේශනා විලාසයක් පමණයි ඒක. එහෙම නැතිනම් අර මඤ්ඤණාවල තියෙන ආදීනව තව දුරටත් දැක්වීමට පමණයි. නමුත් අපි දැන් දුන්නු මේ විවරණය අනුව මේ ව්‍යාකරණ රටාවට සම්බන්ධ කරලා දැක්වූ විවරණය අනුව සමහර විට අපිට හිතා ගන්න පුළුවනි මා අභිනන්දි කියන එකේ යෙදවීමක් නිසාද කියලා. ඒ කියන්නේ අර ව්‍යාකරණ රටාව මගින් අර මඤ්ඤණා මගින් එක් එක් සංකල්පයේ ඇත්ත වශයෙන්ම දෙයක් බාටපත් වුණා. සිතිවිලි ලෝකයේ ඇත්ත වශයෙන්ම මේක දෙයක් හැටියට තහවුරු වුණා. තහවුරු වුණාට පස්සේ ඉතින් මේ පිළිබඳව සතුටු වෙන්න පුළුවන්. ඇත්ත වශයෙන් මේක දෙයක් වුණා. මේ මඤ්ඤණා වලින් කෙරෙන්නේ දෙයක් බාටපත් වීම. මෙතන අපි තව දුරටත් විමසලා බැලුවොත් දැන් ඔන්න ඉන්ද්‍රිය සංවරය පිළිබඳව නිතර සූත්‍රවල සඳහන් වෙන කොටසක් තියෙනවා. ඒකේ සාමාන්‍ය අර්ථය සැලකුවාම මෙන්න මෙහෙමයි. කෙලෙස් සහිත පුද්ගලයා මනසත් ඇතුළු ඉන්ද්‍රියයන් හයෙන්ම නිමිති සහ අනුයන්ජන ගන්නවා කියලා සඳහන් වෙනවා. ඒ නිමිති අනුයන්ජන ගැනීම නිසා ඒ පුද්ගලයා තුළට නොයෙකුත් විදිහේ ආශ්‍රවයන් ගලාගෙන එනවයි කියලා සඳහන් වෙනවා. ඔය ඉන්ද්‍රිය සංවරය පිළිබඳව සඳහන් වෙන්නේ ඡේදවල. එතකොට අපිට හිතා ගන්න පුළුවනි දැන් මනසට අරමුණු වන ධම්මාරම්මන පිළිබඳව නිමිති ගැනීම තමයි මෙන්න මේ මඤ්ඤණාවෙන් කිරීම. ඒ කියන්නේ මනසට අරමුණු වන ධම්ම සංඥා. යම් කිසි දෙයක් හැටියට දෙයක් කියන අදහසයි මේ ධම්ම කියන වචනේ හැඟෙන්නේ. සබ්බ ධම්ම මූලපරියාය හැම දෙයක්ම අවසානයේ මනසට අරමුණු වෙන්නේ. මේ මනසට අරමුණු වන දේ පිළිබඳව නිමිති ගැනීමක් තමයි මේ පඨවින් මඤ්ඤති යන්නේ හැඟෙන්නේ. ඊළඟට ඒ ගත්තු නිමිත්ත තවදුරටත් තහවුරු කෙරෙන අනුයන්ජන වගේ තමයි පඨවියා මඤ්ඤති පඨවිතෝ මඤ්ඤති පඨවින් නේති මඤ්ඤති ආදී වශයෙන් ප්‍රකල්පණය කිරීම හිතීම. පෘථිවියයි හංගි. පෘථිවියෙන්යයි හංගි. පෘථිවිය මගේයයි හංගි. මේ තවදුරටත් තහවුරු වෙනවා. නිමිති අනුයන්ජන කියන වචන දෙක ඉන්ද්‍රිය සංවරය පිළිබඳව සඳහන් වෙනකොට අපිට තේරුම් ගන්න වෙන්නේ මෙහෙමයි.
දැන් නිමිත්තෙන් කිරින්නේ අපිට ඡායා මාත්‍රයක් වශයෙන් මේක මෙහෙම වෙන්න ඇති කියලා හිතා ගැනීම. ඒක තහවුරු වෙනවා අනුයන්ජන වලින්. ඒ නිමිත්ත අනුව ගන්න අවශේෂ ලක්ෂණ වලින්. මේක මේකට ගැලපෙනවා මේක මේකට ගැලපෙනවා ඒක නිසා මං ගත්තු නිමිත්ත හරි. අන්න ඒ විදිහට. අපිට ওই අන්දමට තේරුම් ගන්න පුළුවනි අර ඉන්ද්‍රිය සංවරය පිළිබඳව ඡේදයේ ආශ්‍රේනොත් මෙතන මඤ්ඤණාවල ඇති විශේෂත්වය. මේ මඤ්ඤණා යෙදিলা තියෙන්නේ මක් නිසාද කියලා. ඒකම අපට පෙනෙනවා මේ ව්‍යාකරණ රටාව පිළිබඳව එක්තරා වැදගත් දර්ශනයක් බුදු පියාණන් වහන්සේ මෙතෙන් ඉදිරිපත් කරලා තියෙනවා මේ සූත්‍රයේ. මේ ව්‍යාකරණ රටාව ලෝක සත්‍යයේ නිත්‍ය සංඥාව අනුව සිතිවිලි පරම්පරාව ගෙන යාමට අදහස් වමාරු කර ගැනීමට උපකාර වන හැටියට තනාගත්තු එකක්. මේ වචන වලට එක්තරා විදිහක පණක් එනවා මේ ව්‍යාකරණ රටාවෙන්. මේ පණ ගැන්වෙන ආකාරය අර නාමපද ආදී වශයෙන් ඒක ඇතුලේ ඒන් කියලා එහෙම ගත්තාම ඒ අනුවත් තේරුම් ගන්න පුළුවන්. සමහර විට ව්‍යාකරණ යගටම යෙදෙන ආහලපන විභක්තියෙන් තේරුම් ගන්න පුළුවන්. හේ පඨවි කිව්ව හැටි එම්බා පඨවි. අර පඨවියට පණ දීලා අන්තිමට නැගිටවන තරමට එම්බා පඨවිය කියලා කියන්න ඉඩක් තියෙනවා ව්‍යාකරණේ. අපි කලින් සඳහන් කළා ව්‍යාග්‍රේකුගේ ඇටකටු එකතු කරලා සම්බන්ධ කරලා මස් වලින් සම්පූර්ණ කරලා පණ ගැන්වුව කතාව. ඔන්න ඔහොම දෙයක් මේ ව්‍යාකරණයට ආයේ තිබෙනවා. මේ தත්ත්වය අපිට මේ මූලපරියාය සූත්‍රය ආශ්‍රයෙන් එක්තරා විදිහකට තේරුම් ගන්න පුළුවන්. මේ මඤ්ඤණාවල තිබෙන සිත අල්ලා ගන්න ස්වභාවයක් නිසා බුදු පියාණන් වහන්සේ මේ මූලපරියාය සූත්‍රයේ සියලු ධර්මයන්ගේ මූලික ආකාරය එහෙම නැත්නම් මූලික ආකෘතිය වශයෙන් ලෝකයට ඉදිරිපත් කරලා තියෙනවා. තුන් ආකාර ලෝක දර්ශනයක් හැටියට. එහෙම නැත්නම් පුද්ගලයන් තුන් දෙනෙකුගේ ලෝක දර්ශනයක් හැටියට. මේ ව්‍යාකරණ රටාවට යටත් වන අශ්‍රිතවත් පෘථග්ජනය ඒ ව්‍යාකරණ රටාවෙන් ඒ ග්‍රහණයෙන් මිදීමට උත්සාහ කරන ශේක පුද්ගලයාත් ඒන් සම්පූර්ණයෙන්ම මිදුණු විමුක්ත පුද්ගලයාත් ලෝක දර්ශනයක් මූලපරියාය සූත්‍රයේ සඳහන් වෙනවා. කලින් දවසේ ඒ ලයිස්තුවම දුන්නා සංකල්ප 24ක්. මේ 24න් අපි විශේෂයෙන් සඳහන් කරන්න ඕන අපේ මාතෘකාව අනුව නිබ්බාන කියන වචනයකුත් අගට යෙදিলা තියෙනවා. මේ නිබ්බාන කියන වචනේ පිළිබඳවත් ලෝකයා සාමාන්‍යයෙන් එක්තරා විදිහක මඤ්ඤණාවක් ඇති කර ගැනීමට පෙළඹෙනවා. සමහර දාර්ශනිකයන් පවා නිවනට ආවාම ආදි වශයෙන් නිවන මගේ ඔය ආදි වශයෙන් එක්තරා විදිහක ප්‍රපංච මඤ්ඤණා ඇති කර ගන්න පෙළඹෙනවා. මක් නිසාද නිවන යම්කිසි පදාර්ථයක් හැටියට ගැනීමෙන් නිවන පිළිබඳවත් පදාර්ථ සංඥාවක් ඇති කර ගන්නවා. අර පෘථිවිය පිළිබඳව යුක්තද කියලායි දැන් ඉතින් අපිට විසඳන්න වෙන්නේ. මේ නිබ්බාන කියන වචනේ මූලික අර්ථය නිවීමයි. අපි අර ආගිවච්ඡකොත් සූත්‍ර ආදීදී කලින් අවස්ථාවකට සාකච්ඡා කරලා තියෙනවා. ඒ අවස්ථාවේ බුදු පියාණන් වහන්සේ නිබ්බාන කියන වචනේ වච්ඡකොත් පරිබ්‍රාජකට තේරුම් කළේ ගින්නක නිවීම පිළිබඳ කාරණේ අරගෙනයි. නිවී ගියා කිව්වම කොහෙ ගියාද කියලා දන්නේ නැතිව වගේ. ඒ ක්‍රියාපදය එතන තියෙන්නේ. නිවීම කියන එක. එතන තියෙනවා ඒ වගේම නිබ්බුතෝති සංඛං ගච්ඡති කියලා. නිවුනේ යන සංඛ්‍යාවට වැටි. මේ සංඛං කියන වචනේ අපි කලින් අවස්ථාවක සඳහන් කළා. සංඛා කියලා යොදන්නේ සංඛා සමඤ්ඤා පඤ්ඤාති ගණන් ගනු ලැබී කියලා කියන්නේ ව්‍යවහාර කරනු ලැබේ. හඳුන්වනු ලැබේ. කියන අර්ථයමයි. එතකොට නිවීම කියන එක එක්තරා විදිහක සංඛාවක් සමඤ්ඤාවක් පඤ්ඤාතියක්. ඒ අග්ගිවච්ඡගත සූත්‍රය අනුව බලනකොට නම් නිබ්බාන කියන වචනේ පඤ්ඤාතියක් හැටියටයි අපිට ගන්න වෙන්නේ. නමුත් මේ අටුවාචාර්යින් වහන්සේ විශේෂයෙන් කියන සැලකිලිමත් වෙලා මූලපරියාය සූත්‍රය අගට සඳහන් වන නිබ්බාණය අපේ නිබ්බාණය නොවේ අන්‍ය තීර්ථකයන් අතර ප්‍රකට නිබ්බාණයක් මේ සූත්‍රයේ සඳහන් වෙන්නේ කියලා විස්තර කරනවා. මොකද ඒකට හේතුව මේ අපේ නිබ්බාණය බේරගන්න. නමුත් මේ විවරණය ගැලපෙන්නේ නැහැ. මොකක් නිසාද? ශේක පුද්ගලයා කිසිසේත් අන්‍ය තීර්ථකයන්ගේ නිබ්බාණයක් පිළිබඳව මඤ්ඤණා වලින් වැළකී සිටීමට උත්සාහයක් දැරිය යුතු නැහැ. ඒ අන්‍ය තීර්ථකයන්ගේ නිබ්බාණය පිළිබඳ සතුටක් ඇතිවීමේ වැළකීමට අවශ්‍ය වෙන්නේ නැහැ. මෙතන තියෙන්නේ මේ අපේ නිබ්බාණය ගැනම තමයි. නමුත් මේ අපේ නිබ්බාණය පිළිබඳව රහතන් වහන්සේලා මොකද සතුටු වෙන්නේ නැත්තේ කියන එක මේ අටුවාචාරින් මහන්සියට තේරුම් ගන්න බැරි වෙන්නේ නැති. තථාගතයන් වහන්සේ පිළිබඳව කියන ඒ කොටසේ සඳහන් වෙනවා මෙන්න මෙහෙම. නිබ්බාණං නාබිනන්දති. තංකිස හේතු. නන්දි දුක්ඛස මූලන්ති ඉති විදිත්වා. භවා ජාති භූතස්ස ජරා මරණ.
නිබ්බාණය පිළිබඳව සතුටු වෙන්නේ නැහැ තථාගතයන් වහන්සේ. මක් නිසාද? නන්දි දුක්ඛස මූලන්ති ඉදිවිදිත්වා. සතුටු වීම දුකට මුලයි. මොකද නන්දි කියලා කියන්නේ තණ්හාවෙන් නැති කරගන්න උපාදානයක්. සමහර විට උපාදාන නමිනුත් සඳහන් වෙනවා. යා වේදනාසු නන්දි තදුපාදානං කියලා. නන්දි කියන්නේ සතුටු වීම. සතුටු වීම එක්කම යන මේ උපාදාන. උපාදානිය යම් තැනකද එතන භවද. ඒක නිසා තමයි භවආජාති භූතස්ස ජරා මරණ. අර නිබ්බාන සංකල්පයේ පවා, ඒ ප්‍රඥප්තිය පවා සාමාන්‍යයෙන් අපේ මේ ශික්ෂණයට අරමුණක් හැටියට ඈතින් තියාගන්නවා. නමුත් ඒක අල්ලගත්තොත් පඨවි සංකල්පය වගේ ඒ පිළිබඳව මඤ්ඤණා කරන්න ගියොත් කවදාවත් නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරන්න බෑ. කරගන්න බෑ. මක් නිසාද? මෙතන තියෙන්නේ මේ හැම සංකල්ප වලින්ම මිදීමේ පුදුම ප්‍රතිපදාව. නිස්සය යෝගස නිතරණ. හැම එකක්ම උපකාර කරගන්නවා. නමුත් අල්ලගන්නේ නැහැ. බදාගන්නේ නැහැ. තණ්හා මාන දික්ක වශයෙන් අල්ලා ගැනීමක් නැහැ. අන්න ඒක නිසා තමයි තථාගතයන් වහන්සේ පිළිබඳව සඳහන් වෙන කොටත් නිබ්බාණං නාබිනන්දති කියලා තියෙන්නේ. නිවන පිළිබඳව සතුටු වෙන්නේ. එතකොට නිවන පිළිබඳව සතුටු වුණාම නරකද කියලා අපට අහන්න පුළුවන්. ඒ නරක බව වෙන්න ඕන. කලින් දේශනාවක අපි සඳහන් කළා. සගත වර්ගයේ තියෙන එක්තරා කෙටි සංවාදයක්. බොහොම ලස්සන සංවාදයක්. දේවතාවයි කියලා බුදු පියාණන් වහන්සේගෙන් අහනවා හිටි ගමම්ම ගත් කටටම වගේ. නන්දසි සමන මහාන ඔබ සතුටු වෙන්නේ හිද? කිං ලද්ධාවුසෝ බුදුරජාණන් වහන්සේකට දෙන පිළිතුර කුමක් ලබා ගත්තද දැවෙත්? ඊළඟට අහනවා මේ දේවතාව තේනෙහි සමන සූචසි. එහෙමනම් මහාන ඔබ දුක් වන්නේ හිද? බුදුරජාණන් වහන්සේ ඒකටත් දෙන කෙටි පිළිතුර මොකද්ද? කිං ජීතාවුසෝ මොකක්ද දැවෙන්නේ නැති උනේ? තේනෙහි සමන නේම නන්දසින සෝචසි. ඔන්න ඊළඟට දේවතාව අහනවා. එහෙමනම් මහාන ඔබ සතුටු වෙන්නේත් නැහැ දුක් වන්නේත් නැහැ. ඒවන් ආවසු එසේ යැවැත්නි. ඔන්න ඔතනින් තේරෙනවා නිවන පිළිබඳවත් නිබ්බාන ප්‍රඥප්තිය පිළිබඳවත් තථාගතයන් වහන්සේලා රහතන් වහන්සේලා සතුටු වෙන්නේ නැහැ. සතුටු වෙන්න දෙයක් නැහැ. උපේක්ෂාව තියෙන්නේ. ඔන්න ඔය විදිහට ගත්තොත් මේ මූලපරියාය සූත්‍රයේ තියෙන නිබ්බාණය අර අන්‍ය තීර්ථකයන්ගේ නිබ්බාණයක් හැටියට ගත යුතු නැහැ. මෙතන තියෙන්නේ මේ අපේ නිබ්බාණයම තමයි. නමුත් මේක පිළිබඳව ආකල්පය ඇත්ත වශයෙන්ම වෙනස් විය යුතුයි මේ මාර්ගයේ යන අතරේ. එහෙම නැති මේක බදාගත්තොත් පදාර්ථයක් කරගත්තොත් නිබ්බාණ කියන වචනේ අංග සම්පූර්ණ නාමපදයක් හැටියට අරගෙන අල්ලගෙන ඒ පිළිබඳව නොයෙකුත් විදිහේ තර්ක විතර්ක ප්‍රපංච කරන්නට පටන් ගත්තොත් ඒක අපේ නිබ්බාණයේ බවට හැරෙන්නේ නැහැ. එතන මිත්‍යා දෘෂ්ටියට නැඹුරු වෙනවා. ඒ දෘෂ්ටියෙන් මිදීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ ඒකේ. අන්න ඒක නිසා මෙතන ඊටාම වැදගත් කාරණයක්. බොහොම දාර්ශනිකයින් භාව සාධනයෙන් ධර්ම විවරණය කරන්නට පටන් ගන්නවා. නමුත් නිබ්බාණය ළඟට එනකොට කර්ණ සාධනයක පිහිට සොයනවා. එතෙන්දි කර්ණ සාධනයක් නැතුව බැරි වෙනවා. නිබ්බාණං ආගම්ම රාගාදීව පහිනාදී අපි කලින් අවස්ථාවක සඳහන් කළා. ওই විදිහට අටුවාචාරින් වහන්සේලා විග්‍රහ කරන්නේ ඔය මඤ්ඤණාවලට යටවීම නිසා නිවනට ආවාම රාගාදී නැති වෙනවා. එහෙම නැත්නම් තෝරනවා නිවන කර්ණ කොටගෙන කෙලස් ගිනි නිවෙනවා. නිවන කර්ණ කොටගෙන කෙලස් ගිනි නිවෙනවයි කීම එක්තරා විදිහක වටනවුම් තර්ක න්‍යායක් ප්‍රපංචයක් ක්‍රියාකාරක පද සම්බන්ධයට වහල් වීමක්. ගඟ ගලයි කීවහම ගැලීමෙන් තොර ගඟක්වත් වැස්ස වහිනවයි කීවහම වැහිමෙන් තොර වැස්සක්වත් නැහැ. මේක මේ ව්‍යාකරණ රටාවේ එක්තරා අංගයක්. අපි අර කලින් අවස්ථාවකදී පොට්ටපාද සූත්‍රයේ ඊටමත් වැදගත් කොටස් කීපයක් සාකච්ඡා කළා. ඒනුත් පෙන්වනවා බුදු පියාණන් වහන්සේ භාෂාව පිළිබඳව මේ කාලයේ පවා කෙනෙකුට පුදුම විය කියන්ද මේ පුදුම දර්ශනයක් ඉදිරිපත් කරලා තියෙන බව. මේ මූලපරියාය සූත්‍රයේ තියෙන්නේ ඒ විදිහම කාරණා. එතකොට භාෂාවක නාමපද ක්‍රියාපද ආදී ගැන කල්පනා කරලා බලනකොට ලෝකයා සිතන ආකාරයයි මේ. අර බබාගේ සිතුවිලි වගේ නාමපදයක් අවශ්‍යමයි. ඒක නිසා අර දේවෝ වස්සති කියලා කියනවා. නාමපදයක තියෙන ක්‍රියාර්ථය වසන් කරනවා. එහෙම නැත්නම් අමතක කරනවා. ඉතින් අර කී දේ නැවත කීමක් වගේ ගඟ ගලනවා වැස්ස වහිනවා. එහෙම නැත්නම් දේවෝ වස්සති. ඒකට ගුಢත්වයක් ආරෝපණය කරනවා. ප්‍රාණත්වයක් ආරෝපණය කරනවා. ආදි කල්පික මිනිස්සෙයින් හැම දෙයකටම පණ තියෙනවා කියලා හිතුවා. යම්කිසි ක්‍රියාවලියක් කෙරෙනවා නම් මෙතන පණ තියෙනවා. ඔන්න ඔය විදිහට මේ ප්‍රකල්පන මාධ්‍යයමයි මෙතන තියෙන්නේ. නාමපදයයි ක්‍රියාපදයයි අතරේ. ඊළඟට නාමපදයට නාම විශේෂණ තියෙනවා.
ක්‍රියාපදයට ක්‍රියා විශේෂණ තියෙනවා. අතරතුර නිපාත පද දා ගන්නවා. ওই විදිහට ව්‍යාකරණයක් හදා ගන්නවා. ව්‍යාකරණයේ හැටියටම ලෝකයේ තියෙනවා කියලා හිතුවොත් අන්න වැරදි මෙතන. එතකොට මේ නිබ්බාන කියන ප්‍රඥප්තිය පිළිබඳව මහා තර්ක රාශියක් අටුවාචාරින් වහන්සේලා දක්වන්නේ ඔන්න ඔය කාරණේ ගැන සෑහෙන අවබෝධයක් නැතිකම නිසා. ඒක නිසාම තමයි මේ මූලපරියාය සූත්‍රයේ කොන් වෙලා තියෙන්නේ. මූලපරියාය සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ මුලටම තිබුණාට මොකද කොන් වෙලායි තියෙන්නේ? එතකොට ඔය විදිහට කල්පනා කරලා බලනකොට විශේෂයෙන්ම මේ සංකල්ප ගැන මේ භාෂාවේ ඇති නාමපද ක්‍රියාපද ආදී එක්තරා නිත්‍ය සංඥාවක් තියෙනවා. නාමපදයක් හදාගත්තම ඒකට නිත්‍ය සංඥාවක් ආරෝපණය කරනවා. ගඟ ගලයි කියවම ගඟේ අර ගැලීම් ස්වභාවය අමතක වෙනවා ඉබේටම. මේ නිත්‍ය සංඥාව ගැන අපි කලින් අවස්ථාවක සඳහන් කළා. ඇත්ත වශයෙන් සංඥාවම නිත්‍යයි. සංඥාව කියලා කියන්නේ නිමිති ගැනීමයි. නිමිත්තක් ගන්න පුළුවන් වන්නේ එතන නිත්‍ය බවක් ඇති කියලා හිතා ගැනීමෙන්මයි. එතකොට මේ සංඥාව ගන්නේ හඳුනා ගැනීමට පමණක් නොවේ. හඳුන්වා දීමට. හඳුනා ගැනීමත් හඳුන්වා දීමත් අතර ඊටාම සමීප සම්බන්ධතාවක් තිබෙන බව බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ චක්නිපාතේ එක්තරා වටිනා පාඨයකිනුත් සඳහන් කරලා තියෙනවා. බෝහාර වේපක්ඛාහම් භික්ඛවේ සංඤං වදාමි. යථා යථානං සංජානාති තථා තථා වෝහරති ඊවං සංඤී අහෝසින්ති. භාණිනි මම ව්‍යවහාරයේ සංඥාවේ විපාකයේ යයි කියමි. මක් නිසාද? යථා යථානං සංජානාති. යම් යම් ආකාරයකින් හඳුනා ගනීද ඒ ආකාරයෙන් විවහාර කරනවා. මෙබඳු සංඥාවක් ඇතිය සිටීමේයි ආදී වශයෙන්. දැන් මෙතන මේ විපාක කියලා යොදලා තියෙන වචනය අර කර්ම විපාක කියන ඒ වචනයට අනුව කෙනෙක් හිතන්න පුළුවනි. නමුත් විපාක කියන වචනේ සාමාන්‍ය අර්ථය පැසීම මේරු අවස්ථාව. එතකොට තමා හඳුනා ගැනීම සඳහා ගන්නා ඒ සංඥාවේ තමාගේ ප්‍රයෝජනය සඳහා ගන්නා සංඥාවේ විපාකයේ මේරු අවස්ථාව තමයි ව්‍යවහාරය. අන්න එතනින් පේනවා. එතකොට සංඥාව සහ සංඛාව අතර ඇති සම්බන්ධතාව. ඒක නිසා තමයි අපි කලින් අවස්ථාවක සඳහන් කළ කලහ විවාද සූත්‍රයේ සංඥා නිදානාහි පపంచ සංඛා කියලා කිව්වේ. ප්‍රපංචයෙන් නැති කරගන්න හැඳින්වීම සංඛ්‍යාවන් ඒ ප්‍රඥාප්ති හැම එකක්ම සංඥාව නිදාන කොට තියෙනවා කියන එක දැන් තේරුම් ගන්න පුළුවන්. මක් නිසාද? සංඥාවේ පැසුණු මේරු අවස්ථාව තමයි අර ව්‍යවහාරය. ওই විදිහට කල්පනා කරලා බලනකොට අපිට පේනවා භාෂාව පිළිබඳ දර්ශනය ඊ타ත්ම වැදගත් මේ ධර්මයේ තේරුම් ගැනීමට. ඒකයි මේ මූලපරියාය සූත්‍ර ආදීන් මතු කරගත යුත්තේ. එතකොට මෙන්න මේ සංඛා සමඤ්ඤා පඤ්ඤත්ති ආදී වශයෙන් නැති වුණ ලෝක ව්‍යවහාර වලට සාමාන්‍යයෙන් සත්වයා යටත් වෙන්නේ මේවා තුල නිත්‍ය සංඥාව තැන්පත් වෙලා තිබෙන නිසා. මේකෙන් මිදීම ඊටමත් අමාරුයි. අර කිරි දී කිරි මෙඬරු කියලා ඒ වචන ටික හදාගත්තට පස්සේ ඒ අතර ඇති සම්බන්ධතාව මහා ගැටලුවක් මහා දාර්ශනිකයන්ට පවා තේරුම් ගන්නට බැරි විදිහේ ගැටලුවක් බවට පත් වෙනවා. දැන් අපි අර නිබ්බාණය ගැන කතා කරා. ඒ නිබ්බාණය මේ කාලේ සමහර විට කෙනෙක් අහන්න පුළුවනි. අපෝ එහෙනම් නිබ්බාණය පරමාර්ථ ධර්මයක් නෙවෙයිද කියලා. පරමාර්ථයක් නෙවෙයිද කියලා. නිබ්බාණය පරමාර්ථයක් නෙවෙයි. නිබ්බාණය තමයි පරම අර්ථය. සූත්‍ර දේශනාවලට අනුව බලනකොට නිබ්බාණය තමයි පරමාර්ථය. නමුත් ඒ වෙනත් අර්ථයකින්. මේ කාලේ පරමාර්ථය හැටියට ගන්න අර්ථයෙන් නෙවෙයි. උතුම්ම යහපත ප්‍රත්‍යක්ෂ කරගත යුතු ඉහළම උතුම්ම යහපත කියන අර්ථයෙන් මේ සූත්‍ර දේශනාවල නම් නිබ්බාණය පරමාර්ථයක් හැටියට හඳුන්වලා තියෙනවා. ආරද්ධ වීර්යෝ පරමත්තපත්තිය. ඉහළම උතුම්ම යහපතට පැමිණීම සඳහා ආරම්භන ලද වීර්ය ඇත්ති. ඔය විදිහේ පාඩ සඳහන් වෙනවා. ඊ හැරෙන්නේ වෙන පරමාර්ථ කතාවක් නම් පේන්නේ නැහැ සූත්‍රවල. නමුත් කල්යාමේදී නොයෙකුත් අර්ථ වලින් නොයෙකුත් පරමාර්ථ මේ ධර්මයට එකතු වෙන්න පටන් ගත්තා. එහෙම එකතු වෙන්න පටන් ගැනීම නිසා බුදුරජාණන් වහන්සේ ලෝක සමඤ්ඤා, ලෝක නිරුක්ති, ලෝක පඤ්ඤාති පිළිබඳව දේශනා කොට වදාළ වැදගත් සූත්‍ර දේශනා ටිකෙන් ටික පසුබැස ගියා. ඒ වෙනුවට සිදු වුණේ ගොඩ නැගිල්ලක් තනා ගැනීමට උපකාර කරගන්න පලංචි වල පදිංචි වෙන්න පටන් ගැනීම. ඊළඟට අපිට මූලපරියාය සූත්‍රයේ තවත් ටිකක් කියන්න තියෙනවා.
විශේෂ කාරණා. මේ සූත්‍ර දේශනාව අනිකුත් හැම සූත්‍ර දේශනාවන්ට වඩා විශේෂයෙන් සැලකිය හැකි තවත් විශේෂ කාරණාවක් තිබෙනවා. ඒ කියන්නේ මේ සූත්‍ර දේශනාව අවසානයේදී ඒකට සමන් දුන් භික්ෂුන් වහන්සේලා ඒකට සතුටු නොවුණු බව සඳහන් වෙනවා. සාමාන්‍යයෙන් සූත්‍ර දේශනාවක් යම්කිසි භික්ෂු පිරිසක අරමුණු කරගෙන බුදු පියාණන් වහන්සේ දේශනා කළා නම් අවසානයේ තියෙන්නේ අත්තමනාතේ භික්ඛු භගවතෝ බාධිතං අභිනන්දු කියලා. ඒ භික්ෂුන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේගේ දේශනාව පිළිබඳව සතුට දැක්වුවා කියන එක. නමුත් මෙතන තියෙන්නේ කොහොමද? ඉදමෝජ භගවාන් නැති භික්ඛු භගවතෝ බාධිතං අභිනන්දු. මේ භික්ෂුන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේගේ භාෂිතය ගැන සතුටු වුණේ නැත. මේකත් උපකාර කරගන්න අටුවාචාරින් වහන්සේලා මේ සූත්‍රය බොහොම ගැඹුරුයි. අසාගෙන සිටි ස්වාමීන් වහන්සේලාට තේරුන්නේ නැහැ. අපි කොහොමද මේක තේරුම් ගන්න කියන අදහසක් දීමට. ඒ නිසා දෝ මේ සූත්‍රයේ මුළු ගැන්විලා තියෙනවා. නමුත් මේ කළ විවරණය අනුව අපිට හිතා ගන්න පුළුවන් මේ සංඝයා වහන්සේලාගේ නොසතුටට වෙන හේතුවක් තිබුණා කියලා. මොකක්ද ඒ? නිබ්බාණයත් ඇතුළු සියලුම ප්‍රඥප්ති පිළිබඳව එහෙම නැත්නම් කිසිම ප්‍රඥප්තියක් පිළිබඳව මඤ්ඤණා නොකළ යුතු බව ප්‍රකාශ කිරීම එදත් අදත් එකලක් මෙකලක් සංඝයා වහන්සේලා වැඩි දෙනාගේ නොසතුටට හේතු වී ඇති කාරණා. එතකොට මූලපරියා සූත්‍රය ගැන එච්චරයි කියන්නේ. බුදුරජාණන් වහන්සේ මේ මඤ්ඤණාව ඊ타ත්ම සියුම් මාර් බන්ධනයක් හැටියට දක්වලා තියෙනවා. ඊ타ත්ම වටිනා සූත්‍රයක් සලායතන සංයුත්තේ යවකලාපී සූත්‍රය නමින් සඳහන් වෙනවා. මේ යවකලාපී සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ ඊ타ම හොඳ උපමාවකින් වටිනා ධර්ම කාරණයක් එනම් මේ මඤ්ඤණාවල තියෙන සියුම් බව ප්‍රකාශ කරනවා. මොකක්ද උපමාව? සුරාසුර යුද්ධය ගැන නිතර සූත්‍රවල සඳහන් වෙනවා. මෙතනත් බුදුරජාණන් වහන්සේ සුරාසුර යුද්ධය උපමාවට ගන්න. දෙවියනුත් අසුරයනුත් අතර මහා සංග්‍රාමයක් පැවතිලා දෙවියන් දිනනම අසුරයන් පරදිනවා. අසුරයන් පරදුනාට පස්සේ දෙවියන් මොකද්ද කරන්නේ? මේපතිත්‍ය අසුරේන්ද්‍රයා බඳුන් පහකින් බැඳගෙන ඒ කියන්නේ දෙයක් දෙපා ගෙල කියන පස් තැනකින් බැඳලා අරගෙන එනවා ශක්‍ර දේවේන්ද්‍රයා ඉදිරියට. මේ බන්ධනය මහා පුදුම අద్భుත විදිහේ බන්ධනයක්. මොකක්ද මේ බන්ධනයේ ඇති විශේෂත්වය? ඒක බුදුරජාණන් වහන්සේ මෙහෙමයි ප්‍රකාශ කරන්නේ. මේ වේපජිත්‍ය අසුරේන්ද්‍රයා යම් අවස්ථාවක සිටුවොත් දෙවියන් ධාර්මිකයි අසුරයෝ අධාර්මිකයි. මම දිව්‍ය ලෝකයට යනවා කියලා. හිතුවේ හැටියෙම අර බන්ධනයෙන් මිදිලා දිව්‍යමය පංචකාම සම්පත්තිය භුක්ති විඳින්න හැකියාවක් ලබනවා. වේපජිත්‍ය අසුරේන්ද්‍රයා. නමුත් බැරි වෙලාවත් හිතුනොත් අසුරයන් ධාර්මිකයි දෙවියන් අධාර්මිකයි මම ආපසු අසුර ලෝකයට යනවා කියලා හිතුවේ හැටියේ අර දිව්‍යමය පංචකාම සම්පත්තියනොත් පිරීලා බන්ධන පහෙන් බැඳිනම ආයෙත් ඔන්නෝ ඒ උපමාව ඉදිරිපත් කරලා උපමේය වශයෙන් බුදුරජාණන් වහන්සේ වටිනා ධර්ම කාරණයක් මතු කරනවා. ඒවං සුඛමං කෝ වේපජිත්ති බන්ධනං තතෝ සුඛමතරං මාර බන්ධනං මඤ්ඤමානෝ කෝ භික්ඛවේ බද්ධෝ මාරා සාමඤ්ඤමානෝ මුත්තෝ පාපිමතෝ අස්මීති භික්ඛවේ මඤ්ඤිතමේතං අයමහමස්මීති මඤ්ඤිතමේතං භවිස්සanti මඤ්ඤිතමේතං න භවිස්සanti මඤ්ඤිතමේතං රූපී භවිස්සanti මඤ්ඤිතමේතං අරූපී භවිස්සanti මඤ්ඤිතමේතං සංඤී භවිස්සanti මඤ්ඤිතමේතං අසංඤී භවිස්සanti මඤ්ඤිතමේතං නිවසංඤී නාසංඤී භවිස්සanti මඤ්ඤිතමේතං මඤ්ඤිතං භික්ඛවේ රෝගෝ මඤ්ඤිතං ගණ්ඩෝ මඤ්ඤිතං සල්ලං තස්මාතිහ භික්ඛවේ අමඤ්ඤමානේන චේතසා විහෙරිසාමාති ඒවං හිවෝ භික්ඛවේ සිකිරබ්බ. මේකේ අදහස අපි ඉස්සෙල්ලා තේරුම් ගන්න බලමු. උපමාවට සම්බන්ධ කිරීම වශයෙන් උයි අර පළවෙනි පාඨයේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ ඒවං සුඛමං කෝ භික්ඛවේ වේපචිත්ති බන්ධන. මහණෙනි වේපචිත්තිව බැඳලා හිටියේ ඒ බන්ධනය ඔන්න ඔය තරම් සියුම් දෙයක්. ඒ කියන්නේ අර සිතුවිල්ලට යාකල බන්ධනයක්. සිතත් එක්කම මේ බන්ධනේ ක්‍රියා කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා තතෝ සුඛමතරං මාර බන්ධන. නමුත් ඊට වඩා සියුම් මාර බන්ධනය. මොකක්ද මේ මාර බන්ධනය? මඤ්ඤමානෝ භික්ඛවේ බද්ධෝ මාරස අමඤ්ඤමානෝ මුත්තෝ පාවිමුතු. මහණෙනි මඤ්ඤණා කරන්නේ මාරයාට බැඳෙයි. මඤ්ඤණා නොකරන්නේ ඒ පාපී වූ මාරයාගෙන් මිදෙයි. ඊළඟට කියනවා මොනවද මේ මඤ්ඤණා? අස්මීති භික්ඛවේ මඤ්ඤිතමේ. අස්මි වෙමි යන්න පවා මඤ්ඤිතයක්. මහණෙනි වෙමි යන්නද මඤ්ඤිතේදී. අයං අහං අස්මීති මඤ්ඤිතමේත. මෙය මම වෙමි යන්නද මඤ්ඤිතේදී.
භවිස්සන්ති යනුද මඤ්ඤිතය. ඒ කියන්නේ වන්නේමි කියලා හිතුවත් මඤ්ඤිතයක්. නොවන්නේමි කියලා හිතුවත් ඒකත් මඤ්ඤිතයක්. රූපී වන්නේමි කියලා හිතුවත් මඤ්ඤිතයක්. අරූපී වන්නේමි කියලා හිතුවත් මඤ්ඤිතයක්. සංඤී වන්නේමි කියලා හිතුවත් ඒකත් මඤ්ඤිතයක්. අසංඤී වන්නේමි කියලා හිතුවත් ඒකත් මඤ්ඤිතයක්. නේව සංඤී නාසංඤී වන්නේමි කියලා හිතුවත් ඒකත් මඤ්ඤිතයක්. ඔන්න ඔය විදිහට මඤ්ඤණා නවයක් මේ සූත්‍රයේ දක්වනවා බුදුරජාණන් වහන්සේ. එපමණක් නෙවෙයි මේ සූත්‍රයේම මේ කොටසෙම නැවතත් පුනරුක්ති වශයෙන් දක්වලා ඒ එක එකක් තවත් විශේෂණ පද හතරකින් හඳුන්වනවා. මේ එක එකක්ම මඤ්ඤිතයක් වගේම ඉංජිතයක්. මඤ්ඤිතයක් වගේම ඉංජිතයක්. මඤ්ඤිතයක් වගේම පන්දිතයක්. මඤ්ඤිතයක් වගේම පපංචිතයක්. ඒ වගේම මානගතයක්. එතකොට මේ එක් එක් වචනේ විශේෂත්වයේ කෙටියෙන් සඳහන් කරන්න පුළුවනි. ඉංජිතං කියලා කියන්නේ ඒජා කියන්නේ තණ්හාවට නම. තණ්හාවෙන් උපන්න දෙයක් කියන එක දැක්වීමටයි. තණ්හාව නිසයි මේ අස්මි කියන මඤ්ඤණ ආදී මඤ්ඤණ ඇති වෙන්නේ. කියන එකයි එතනින් කියවෙන්නේ. පන්දිතං කියලා කියන්නේ පන්දනං චපලං චිත්තං ආදී වශයෙන් දැක්වෙනවා. අර සිතේ තිබෙන සසලවන ස්වභාවය. ස්පන්දනයේ චපල ස්වභාවය එතන කියන්නේ. සිතේ තිබෙන චපල ස්වභාවය නිසා ඇති වෙන සිතවිල්ලක් ඒක. ඒ වගේම ප්‍රපංචිතං. ඒක ප්‍රපංචිතයක්. ප්‍රපංච කියන වචනේ ගැන අපි සෑහෙන දුරට ප්‍රකාශ කරලා තියෙනවා. ඒක නියම මාර්ගයේ නිවත්ව වටරවුම් ගමනක් යාමක් වගේ. ඒ වගේම මානගත. කියන්නේ ඒ මානය නිසා මැනීමක් නිසා මූලික අර්ථය බැලුවොත් මැනීමක්. එක්තරා මැනීමක්. අස්මි කියන එකම මැනීමක්. මේ මානය කියන්නේ ඒකයි. අස්මි කියන කූණ්‍යය. අපි කලින් අවස්ථාවක සඳහන් කළා මුළු මහත් භාෂාවේ ව්‍යාකරණයම රඳාපවතින්නේ අස්මි කියන කූණ්‍යය උඩේ කියලා. අර උත්තම පුරුෂය, ප්‍රථම පුරුෂය, මධ්‍යම පුරුෂ ආදී ඒවා ගැන සඳහන් කරන අවස්ථාවේ මම වෙමි කියලා ගත්තු හැටි මෙතනක් ඇති වෙනවා. මෙතන ඇති වුණාට පස්සේ තමයි එතනකුත් ඔතනකුත් ඇති වෙන්නේ. උත්තම පුරුෂයා වූ මම ඇති වුණාට පස්සේ තමයි ප්‍රථම පුරුෂයාත් මධ්‍යම පුරුෂයාත් ඇති වෙන්නේ. ඔන්න එතකොට ව්‍යාකරණය සම්පූර්ණ. ව්‍යාකරණයට අවශ්‍ය කොටස් තියෙනවා. ඔන්න ඔය විදිහට අපිට මෙතනින් පේනවා අස්මි කියන එකම මඤ්ඤිතයක් වගේම ප්‍රපංචිතයකුත් බව. ඇත්ත වශයෙන්ම මේ ප්‍රපංචයෙන් කිරින්නේ නොමග යාම. නිසිමගේ හැර අනිසිමගේ යාම. මේ මඤ්ඤණා වලින්ම විවිධ මඤ්ඤණා වලින්ම සිදුවන දෙයක්. මේ මඤ්ඤණාවල ඇති ස්වභාවය කුමක්ද? සම්පූර්ණ දෙයක් ගැන මේ මඤ්ඤණාව ඇති කරගන්නවත් එක්කම මේ මඤ්ඤණාව නිසාම ඒක දෙයක් බවට පත් වෙනවා. මේ දෙයක් බවට පත්වීම නිසා යම් කිසි දෙයක් ඇති වුණා නම් ඒකම ඒක දෙයක් වෙනවත් එක්කම අනිත්‍යතා ධර්මය ඒකට අරක් ගන්නවා. ඒ වශයට යටත් වෙනවා. මේක මහා පුදුම ධර්මතාවක්. දෙයක් වෙලයි යන් දෙයක් වන්නේ. අන්‍යතා භාවය කියලා කියන්නේ අනෙක් ආකාරයකට පෙරලීම. අනෙක් ආකාරයකට පෙරලෙන්නේ නම් යම් කිසි ආකාරයකට තියෙන්න ඕන. ඒ තීන ආකාරය තමයි යන්න දෙයක් කියලා කියන්නේ. යම් කිසි දෙයක් උපදින්නේ කොහේද? හිතේ. හිතේ යම් කිසි දෙයක් හැටියට තහවුරු වුණා නම් ඒක මේකට අරක් ගන්නවා, ඇතුල් වෙනවා අර අනිත්‍යතා ධර්මය කියන විෂ බීජය. දැන් අර මඤ්ඤණාවලමත් අපිට පෙනෙනවා. අර වේපචිත්තිකේ බන්ධනය වගේ දෙපැත්තට බැඳිලා නිදහසක් නැහැ කොයි විදියට හිතුවත්. රූපී කියලා හිතුවත්, අරූපී කියලා හිතුවත්, සංඤී කියලා හිතුවත්, අසංඤී කියලා හිතුවත් ඔන්න ඔය ද්වේතාව අනුව ගියා. අපි සූත්‍ර රාශියකදී ඔය ද්වේතාව ගැන සඳහන් කරන්න යෙදුනා. ඒකම තමයි මෙතනක් තියෙන්නේ. ද්වේතාව. රූපී අරූපී සංඤී අසංඤී වශයෙන්. ඒ හැම එකකටම මුල අස්මි කියන එක. ද්වේතානුපස්සනා සූත්‍රයෙන් වටිනා ගාථා යුගලයක් සොයාගන්න පුළුවනි. මේ මඤ්ඤණා පිළිබඳව යම් කිසි සියුම් කාරණයක් හෙළි කර ගැනීමට. මේකයි ඒ ගාථා යුගලය. යේන යේනෙහි මඤ්ඤන්ති තතෝ තං හෝති අඤ්ඤතා තං හිතස්ස මුසා හෝති මෝස ධම්මං හි ඉත්තරං අමෝස ධම්මං නිබ්බාණං තදරියා සත්‍යතෝ විදු තේවේ සත්‍යාපි සමයා නිච්ඡාතා පරිනිප්පුතා යේන යේනෙහි මඤ්ඤන්ති තතෝ තං හෝති අඤ්ඤතා යම් යම් ආකාරයකට ලෝකයා මඤ්ඤණා කරද්ද සිතා ගනිද්ද හඟිද්ද
ඒ මඤ්ඤණාව නිසාම ඒ අන්‍යතා භාවයකට පෙරළේ. අනික් භාවයකට පෙරළේ. එහෙම අනික් භාවයට පෙරළෙන නිසාම සංහිතස මුසාවෝති. එයම ඒ අනික් භාවයට පෙරළීම නිසාම එයම එහි මුසාව වේ. මෝස ධම්මං ඊතර. මක් නිසාද ඒ ඊ타ත්ම ලාමක වූ මුලා කරන ස්වરૂපයක් ඇති දෙයක් නිසාද. ඔන්න දැන් තේරෙනවා. සිතේ බිහිුනේ ධර්ම හැටියට තදින් ගත්තු මඤ්ඤණාව නිසා දෙයක් ඇති වුණා නම් හිතේ බිහි වුණා නම් ඒකම අඤ්ඤතා භාවය කියන විෂ බීජයකට ඇතුල් වෙනවා. දෙයක් වුණා නම් දෙයක් වුණාට පස්සේ තමයි අන් දෙයක් වෙන්නේ. එතකොට ඒ අදහස එහෙම කියලා. ඒක නිසා ලෝකයේ සිතේ බිහිවන මේ ධර්මය අර විදිහට පරාමර්ශණය කළ හැකි දැඩිව ගත්ත හැටි එතනට අනිත්‍යතාවය එකතු වෙනවා. ජාති ජරා මරණ ඔක්කොම පෙළ ගැහිලා එනවා. ඊළඟ ගාථාව කියන්නේ කොහොමද? අමෝස ධම්මං නිබ්බාණං තදරියා සත්‍යතෝ විනු. තේවේ සච්ඡාදි සමයා නිච්ඡාදා පරිබුතා. අමෝස ධම්මං නිබ්බාණ. නිවනවනාහි මුලා නොකරන ස්වභාවය ඇති දෙයක්. අපිට දෙයක් කියන වචනේ යොදන්න වෙනවා මෙතනදී. කරන්න දෙයක් නැහැ. නිවන මුලා නොකරන ස්වභාවය ඇති දෙයක්. තදරියා සත්‍යතෝ විදු. ආර්යෝ එක සත්‍ය වශයෙන් පරමාර්ථ සත්‍ය කියලා මොකක්වත් මෙතන යොදලා නැහැ. නමුත් සත්‍ය වශයෙන් දනි. තේවේ සත්‍යාවි සමයා නිච්ඡාතා පරිනිබ්බුතා. ඒ ආර්ය බුද්ධලියෝ සත්‍ය තේරුම් ගත්තා වූ නිච්ඡාතා පරිනිබ්බුතා. තණ්හාව නැමැති කුසගින්නෙන් මිදුණා වූ පරිනිබ්බුතා කියන්නේ පරිනිබ්බාන කියන වචනේ ඇහෙනවත් එක්කම 아무තු අදහසක් ඉන්නේ. ඒක නිසා අපි මෙතනදී කියමු පූර්ණ නිවීමටපත් වෙත් කියලා. මේ වචනවලත් යම් යම් අර්ථ ගැබ් වෙලා තිබෙන නිසා වචනත් පාවිච්චි කරන්න අමාරු තත්ත්වයක් දැන් තියෙනවා. පරිනිබ්බුතා කියන්නේ ඒ අවබෝධය එනවත් එක්කම ඒ රහතන් වහන්සේ මෙලොවින් තුරන් වුණා නොවේ. පරිනිබ්බුතා කියන්නේ සම්පූර්ණ නිවීමටපත් වෙනවා. අර තණ්හා කුසගින්න නිවුන නිසා. එතකොට මේ නිවන අමෝස ධම්මං වන්නේ මුලා නොකරන ස්වභාවයක් වන්නේ මක් නිසාද කියලා ටිකක් කල්පනා කරන්න සිද්ධ වෙනවා. නිවනේ දෙයක් නැති නිසා. දෙයක් තියෙන නිසා තමයි මේ ඔක්කොම කරදර. නිවනේ දෙයක් නැති නිසා තමයි ඒක අනිමිත්ත කියලා කියන්නේ. ඒක අනිමිත්ත නිසා තමයි ඒක අපනිහිත වෙන්නේ. එතන ප්‍රනිධියක් පිහිටීමක් නැහැ. ප්‍රතිෂ්ඨාවක් නැහැ. ප්‍රතිෂ්ඨාවක් තියෙනව නම් තමයි ඒක තල්ලු කරන්න පුළුවන් වෙන්නේ. චංචල වෙන්නේ, කෝප්‍ය වෙන්නේ. කුප්පා චේතෝ විමුක්ති කියන්නේ කුපිත නොවන, කෝප්‍ය නොවන, චංචල නොවන ස්වභාවය නිසා. තණ්හාවක් නැති නිසා ප්‍රනිධියක් නැහැ. ඒ වගේම ශුන්්‍යත කියලා කියන්නේ ලෝකයා හිතන විදිහේ සාරයක් නැහැ. අර මහා සාරෝපම සූත්‍රයේ කිව්වා වගේ විමුක්තියම තමයි සාරය. වෙන සාරයක් නැහැ. ලෝකයා හිතන විදිහේ පදාර්ථයක් නැහැ මෙතන නිබ්බාන. ඔන්න ඔය විදිහට එතකොට දෙයක් නැති නිසාමයි වෙනස් වෙන්නේ නැත්තේ. අපි ගන්නත් අවස්ථාවක සඳහන් කළා කොයිතරම් ව්‍යාකූල තත්යකට මේවා පිළිබඳව අදහස් යොමු වෙලා තියෙනවද කියලා. සංඛතයක් දෙයක්, අසංඛතයක් දෙයක්. සංඛතය අනිත්‍ය දෙයක්, අසංඛතය නිට්ටය දෙයක්. සංඛතය දුක්ඛ දෙයක්, අසංඛතය සුඛ දෙයක්. සංඛතය අනාත්මයි, අසංඛතය කියන නවතින්නට සිද්ධ වෙනවා. ඔන්න ඔය විදිහේ තත්වයකට මේ දාර්ශනිකයින්පත් උනේ මේ කාරණා ගැන අවබෝධයක් නැති නිසා වෙන්න ඕන. එතකොට යේනෙහි මඤ්ඤති කියන මේ ගාථා වලින් ඊටාත්ම වටිනා අදහසක් ප්‍රකාශ කෙරේ. මේ මඤ්ඤණාව නිසා මේ ලෝකයේ සිට ආරමුණු වන දේවල් පිළිබඳව එක්තරා උපාදානයක්, එක්තරා ග්‍රහණයක්, පරාමර්ශනයක් ලෝකයා තුලින් සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේ මේ සංකල්ප ඉදිරිපත් කරලා තියෙන්නේ ඒවා උපකාර කරගෙන සැඬ වතුරෙන් එතර වීම සඳහා. දේශිතා නිස්සාය ඕඝස්ස නිට්ඨරණ. මේ හැම එකක්ම මධ්‍යම ප්‍රතිපදාව අනුව සංකල්ප වල ඇති ආදීන පක්ෂය තීරුම් අරගෙන මේ අර රත විනීත ප්‍රතිපදාවෙත් අලගද්දූපම සූත්‍ර ආදී දැක්වෙන ආකාරයට එකක් එකකට උපකාර වන හැටියට මේ ධර්ම පාවිච්චි කරනවා මිසක් මේ එකක්වත් බදා ගැනීමට නොවේ. වෙන එකක් තබා නිවනවත් බදාගන්නේ නැහැ. නිබ්බාන කියන ප්‍රඥාක්තිය බදාගත්තොත් ඒත් අමාරු වෙටින තැන. ඔන්න ඔය විදිහට එතකොට යේන මඤ්ඤන්ති ආදී ගාථාවෙන් අපිට තවදුරටත් තේරුම් ගන්න පුළුවනි අර මඤ්ඤණාවල තියෙන සියුම් ස්වභාවය. මේක ඊ타ත්ම සියුම් මාර බන්ධනයක් කියලා ප්‍රකාශ වෙන්නේ මක් නිසාද කියන්නේ. එතෙන්දී අපට මතක් කරගන්න පුළුවනි බ්‍රහ්ම නිමන්තනික සූත්‍රය විග්‍රහ කරන අවස්ථාවේදී අර අනිදස්සන විඥානය ගැන කතා කරන අවස්ථාවේදී
අපි ප්‍රකාශ කළා ඒ අනිදස්සන විඥානයේ පඨවියේ පඨවිත්වයෙන් අනනුභූතයි කියලා. ඒ කියන්නේ පෘථිවියේ පෘථිවි භාවයෙන් පෘථිවි ස්වභාවයට යටත් වෙලා නැහැ කියලා. ඇත්ත වශයෙන්ම කලින් සඳහන් කළ මූලපරියාය සූත්‍රයේ සංකල්ප 24න් 13ක්ම බ්‍රහ්ම නිමන්තනික සූත්‍රයේ සඳහන් වෙනවා. ඒ කියන්නේ අර අනිදස්සන විඥානයේ අර කියාපු එක සංකල්පයකටවත් යටත් නැහැ. යටත් නැහැ කියලා කියන්නේ ඒකක්වත් වස්තුත්වයෙන් පදාර්ථත්වයෙන් ගන්නෙ නැහැ. ඒක නිසා තමයි අනිදස්සන වෙන්නේ. විඥානයේ අනිදස්සන වෙන්නේ. සාමාන්‍යයෙන් විඥානයේ අරමුණක් අල්ලගෙනයි තිබෙන්නේ. ඒ අල්ලනගත් ස්වභාවය පින්නීමටයි මේකට අනිදස්සන කියලා කියන්නේ. අර විදිහට අල්ල ගන්න දෙයක් නැහැ. ඒ වගේම මෙතනදී අපි මේ ප්‍රකාශ කළ කාරණා තවදුරටත් පැහැදිලි කරගන්න උපකාර වන වටිනා සූත්‍රයක් තිබෙනවා මජ්ක්‍ධිම නිකායේම චූල තණ්හා සංඛය සූත්‍රය. මේකේ සඳහන් වෙනවා පාඨයක් වටිනා පාඨයක්. සබ්බේ ධම්මා නාලං අබිනිවේෂාය. සාමාන්‍ය අර්ථයෙන් ගත්තොත් ඒකේ අදහස කිසිම දෙයකට දෘෂ්ටි වශයෙන් රිංගා නොගත යුතුයි කියන එකයි. අබිනිවේෂ කියලා කියන්නේ දෘෂ්ටි වශයෙන් ඇතුල් වීම කියන එකයි. පරාමර්ශණය කිරීම. දැන් මෙතනදී අපිට වැදගත් උපමාවක් මතු කර ගන්න පුළුවන්. දැන් අර සංකල්ප පිළිබඳව කිසිම සංකල්පයක් පිළිබඳව දැඩිව ගැනීමක් රහතන් වහන්සේට නැති බව අපි ප්‍රකාශ කළා. අපි ටිකකට කල්පනා කරමු ගියක් කියන ප්‍රඥප්තිය. රහතන් වහන්සේලාත් ගෙවල් ඇතුළට යනවා. නමුත් ඇත්ත වශයෙන්ම රහතන් වහන්සේලා ගෙවල් ඇතුළට යාමක් නැහැ. මේක විතර්කයක් ඇති වෙන්න පුළුවන් අදහසක්. විතර්කයක් ඇති වෙන කාරණයක් වෙන්න පුළුවන්. නමුත් රහතන් වහන්සේ ගියක් කියන ප්‍රඥප්තියට ඇතුල් වුණේ නැහැ. ගේකට ඇතුල් වෙන්න පුළුවනි ගියක් කියන ප්‍රඥප්තියට ඇතුල් නොවි. සමහර විට ගේකට ඇතුල් නොවුනත් ගේ කියන ප්‍රඥප්තියට ඇතුල් වෙන්න පුළුවන්. මේක ප්‍රේලිකාවක් හැටියට මෙහෙම තියෙද්දී අපි චූල තණ්හා සංකේ සූත්‍රයේන සුරංගනා කතාවක් වැනි පොඩි කතාන්තරයක් ඉස්සෙල්ලා විග්‍රහ කරන්න බලමු. මේ චූල තණ්හා සංකේ සූත්‍රයේ මූලිකව සඳහන් වෙන්නේ මේකයි. ශක්‍රයා එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ පුබ්බාරාමයේ වැඩවසන අවස්ථාවක ඇවිල්ලා ප්‍රශ්නයක් ඇහුවා. යම්කිසි භික්ෂුවක් සම්පූර්ණයෙන්ම තණ්හාව ක්ෂය කරලා විමුක්තිය ලබන්නේ කොහොමද කියලා. ඒකට බුදුරජාණන් දුන්න කෙටි දේශනාවේ අඩංගු වන වටිනා පාඩය තමයි මේ සබ්බේ ධම්මා නාලං අබිනිවේෂාය කියන එක. කිසිම දෙයකට දෘෂ්ටි වශයෙන් ඇතුල් නොවිය යුතුයි කියන එක. මේ සූත්‍ර දේශනාව අහලා ශක්‍රයා ගියා. කාලයකට පස්සේ මුගලන් මහරහතන් වහන්සේට නිකමට හිතුණා මේ ශක්‍රයා සාදු සාදු කියලා මේක අනුමෝදන් වෙලා ගියා. හැබැයි ශක්‍රයා මේක තේරුම් ගත්තද මේ විදිහට ජීවත් වෙනවාද කියලා බලන්න ඕන කියලා. මුගලන් මහරහතන් වහන්සේ දික්කල අතක් වක්කල සැනින් පුබ්බාරාමයෙන් අතුරු දහන් වෙලා තවුතිසා දෙව්ලොවේ පහළ වුණා. ශක්‍රයා ඒ වෙලාවේ හොඳට සංගීතයෙන් විනෝද වෙන අවස්ථාවක්. තූරේ භාණ්ඩ තියාගෙන. ඈතදීම දැක්ක මුගලන් මහරහතන් වහන්සේ දැකලා ඒවා හිමිහිට නවත්වලා මුගලන් මහරහතන් වහන්සේට ආරාධනා කළා. ස්වාගතම් ස්වාගතම් කියලා. බොහොම හොඳයි කාලයකට පස්සේ වැඩම කළේ. වැඩ හිඳින්න කියලා උස්සාසනයක් පිළිගන්නවල තමා පහත් ආසනයක ඉඳගත්තාම මුගලන් මහරහතන් වහන්සේ අහනවා ශක්‍රයානේ ඔබ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා යම්කිසි ධර්ම දේශනාවක් ශ්‍රවණය කළා නේද? අපි කැමති ඒක අහන්න කියලා. ශක්‍රයා කියනවා අපිට බොහෝම වැඩ කටයුතු බහුලයි. අපේ වැඩ විතරක් නෙවෙයි මේ අනිකුත් තවුතිසාවැසි දෙවියන්ගේ වැඩ නිසා. ඒක නිසා මේ වගේ ධර්ම කොටස අපිට මතක තියාගන්න බොහොම අමාරුයි කියලා. ඊළඟට ඊට වඩා වැදගත් හැටියට ශක්‍රයා හිතන කාරණයක් කියනවා. මම මේ සුරාසුර යුද්ධය දිනලා ඉවර වෙලා වේජයන්ත කියලා හොඳ ප්‍රාසාදයක් නැවුවා. මුගලන්ගේ දුකාණෙනි ඔබ කැමතිද ඒක දකින්න කියලා. ඉතින් ආගන්තුකයෙක් නිසා බෑ කියන්න බැරි නිසා දෝ මුගලන් මහරහතන් වහන්සේත් කැමති වුණා. ඊළඟට ශක්‍රයා තමාගේ මිත්‍ර වෛශ්‍රවණ දිව්‍ය රාජයත් එක්ක මුගලන් මහරහතන් වහන්සේත් එක්කගෙන ප්‍රාසාදය බලන්න යනවා. මේ ප්‍රාසාදයේ මහා කූටාගාර 100 ගණනක් ඇති මහා පුදුම අන්දමේ එකක්. ඈතදීම දැක්ක ශක්‍රයාගේ පාරිචාරිකාවන් දිව්‍යප්සරාවන් මුගලන් මහරහතන් වහන්සේ වඩිනවා. දැකලා ගෞරවය නිසා හිරියොතක් පිහිටුවාගෙන තම තමන්ගේ කාමර තුලට රිංගගත්තා. ශක්‍රයා මුගලන් මහරහතන් වහන්සේ ප්‍රාසාදයේ වටේ වඩම්මවමින් බලන්න නිදුකාණිනි මොග්ගල්ලාන මේ ප්‍රාසාදයේ රමණීයත්වය කියලා පෙන්වන්න පටන් ගත්තා. ප්‍රාසාදයේ රමණීය ස්වභාවය.
මුගලන් මහරහතන් වහන්සේත් එහෙම තමයි ඔබේ පින්බලය නිසා තමයි මේවා පහළ වෙලා තියෙන්නේ කියලා ප්‍රකාශ කරලා ඊළඟට කල්පනා කළා මේ ශක්‍රයා මේ යක්ෂයා කියන වචනය එතන එදිලා තියෙන්නේ. යක්ෂ කියලා යදනවා දෙවියන්ට. මේ යක්ෂයා ප්‍රමාදයට වැටිලා ඉන්නේ. සංවේගයටපත් කරන්න ඕන කියලා උන්වහන්සේ ඊළඟට මොකද කළේ? පයේ ඇඟිල්ලෙන් අර වේද්‍යන්ත ප්‍රාසාදයේ හෙල්ලුවා. එතකොට ශක්‍රයා මේකට තණ්හාමාන දිට්ඨි වශයෙන් ඇතුළු වෙලා හිටිය නිසා ශක්‍රයත් හෙල්ලුණා ඒකම. ශක්‍රයට සංවේගය පහළ වුණා. අන්නේ අවස්ථාවේ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්ම දේශනාවත් මතක් වුණේ ශක්‍රයට. ඔන්න එතකොට මුගලන් මහරහතන් වහන්සේ ශක්‍ර දේවේන්ද්‍රයන්ගෙන් ඇහුවා මොකක්ද අර දේශනාව කියලා. එතකොට හොඳට ඉදිරිපත් කළා දේශනාව. සබ්බේ ධම්මා නාලං අබිනිවේසාය. කිසිම දෙයකට රිංගා නොගත යුතුය කියන පාඩම උගන්වන්නයි මුගලන් මහරහතන් වහන්සේ මෙච්චර වෙහෙසුනේ. දැන් මේ සූත්‍ර දේශනාවේ ගැඹුරු ධර්ම ගැන සැලකීමක් නැතිව කතා රසයට කියනවා නම් මේක නිකන් සුලංගනා කතාවක්. මෙතන මේ දිව්‍ය අපසරාවන් රිංග ගත්තා වගේ ශක්‍රයා බොහොම ආඩම්බරයෙන් තණ්හාමාන දිට්ඨි වශයෙන් අර තමන් මවාගත්තු මේ වේජයන්ත ප්‍රාසාදය පිළිබඳව මානයක් ඇති කරගෙනයි ආගන්තුකයට පෙන්වන්නේ. හරියට අර යම්කිසි ධනවතෙක් මේ කාලේ මන්දිරයක් හැදුවාම උත්තන්ට පෙන්වන්න වගේ. ඒ විදිහට පෙන්වගෙන ගියා. ඒකවල මේ අපට පේනවා මේ ලෝකයාගේ ප්‍රඥප්තිය හැම එකකම ස්වභාවය. දැන් ගියක් තියෙන ප්‍රඥප්තිය ගත්තාම මේ ගෙට ඇතුළු වූ පමණින්ම ගෙට ඇතුළු වුණා නොවේ. වෙන විදිහකට කියනවනම් ගියක් තියෙන ප්‍රඥප්තියට ඇතුළු වුණොත් තමයි ගියක් තියෙන ප්‍රඥප්තියට ඇතුළු වුණොත් තමයි ඒක සිද්ධ වෙන්නේ. ඊළඟට අපි ගනිමු පොඩි උපමාවක්, එදිනෙදා උපමාවක්. දැන් කුඩා දරුවන් සමහර විට සෙල්ලම් ගෙවල් හදනවා. සමහර විට ගෙවදින අවස්ථාවට මෑණියන්ටත් ආරාධනා කරනවා. මෑණියනුත් රිංග ගන්නවා මේ සෙල්ලම්ගෙට. රිංගන අවස්ථාවේ අර කුඩා දරුවන්ට තියෙන චමත්කාර ජනක සුන්දර හැඟීමක් නැහැ, ගියක් තියෙන හැඟීමක් නැහැ මෑණියන්ට. අන්නේ මෑණියන්ට කුඩා දරුවන්ගේ සෙල්ලම් ගේ ගැන තිබෙන හැඟීම වගේ තමයි තථාගතයන් වහන්සේලාට, රහතන් වහන්සේලාට අභිඥා පරිඥා වශයෙන් මේ ගෙය, මන්දිරය, ප්‍රාසාදය ආදී මේ වචනවල අර්ථය හරියට තේරුම් ගත්තු ඒ විමුක්ත පුද්ගලයින්ට මෙන්න මේ වැඩිහිටියන්ගේ ගෙවල් පිළිබඳව හිතෙන්නේ ඒ ආකාරයට. එතකොට මේ ඉන්න අපට තේරුම් ගන්න පුළුවනි මේ ප්‍රඥප්තිය. ලෝකයේ තියෙන ප්‍රඥප්තිය තමයි තථාගතයන් වහන්සේලාට පාවිච්චි කරන්න වෙන්නේ. වෙන එකක් තමයි එක්තරා අවස්ථාවකදී දේවතාවෙක් අහනවා ප්‍රශ්නයක්. විමුක්ත රහතන් වහන්සේලා මොකද අහං වදාමි මමං වදන්ති කියලා කියන්නේ? රහතන් වහන්සේලා මොකද මම කියනවා මට කියනවා කියලා මෙහෙම ප්‍රකාශ කරන්නේ? මානයක් නිසාද එහෙම කියන්නේ කියලා. බුදුරජාණන් වහන්සේකට දෙන පිළිතුර මොකක්ද? යෝ හෝති බිකු අරහං කතාවී කීනාසවෝ අන්තිම දියදාරි අහං වදාමි තිපිසෝ වදෙය්‍ය මමං වදන්ති තිපිසෝ වදෙය්‍ය ලෝකේ සමඤ්ඤං කුසලෝ විදිත්වා වූහාරමත්තේන සෝ හරේ. යෝ හෝති බිකු අරහං කතාවී කෘතකෘත්‍ය වූ සියලු වැඩ කටයුතු අවසන් කළ රහතන් වහන්සේ කීනාසවයන් වහන්සේ උන්වහන්සේට අර විදිහට ආශ්‍රමයන් ගලාගෙන ඉන්නේ නැහැ. සංකල්පයක් හිතට වැටුණු හැටි ආශ්‍රමයන් ගලාගෙන ඉන්නේ නැහැ. ගයක්, මන්දිරයක්, ප්‍රාසාදයක් කියලා ඇහුණ හැටි තණ්හාමාන දිට්ඨි ආදියක් ගලාගෙන ඉන්නේ නැහැ. ඒ විදිහටම අන්තිම දේහධාරී අවසාන ශරීරය දරන්නා වූ අහං වදාමි තිපිසෝ වදෙය්‍ය මම කියනවා මම බණ දෙසනවා කියලා ප්‍රකාශ කරනවා. මමං වදන්ති තිපිසෝ වදෙය්‍ය මට කියනවා කියලා පාවිච්චි කරනවා. නමුත් ලෝකයේ සමඤ්ඤං කුසලෝ විදිත්වා වූහාරමත්තේන සෝ හරෙය්‍ය. ලෝක සමඤ්ඤාන් පිළිබඳව කුසල කියලා කියන්නේ ඒ පිළිබඳව කෞශල්‍යයෙන් කාරණා හරියට නුවණින් තේරුම් අරගෙන ලෝකයේ තිබෙන සමඤ්ඤාව, ලෝකයේ තිබෙන ප්‍රඥප්ති ව්‍යවහාර ආදී තේරුම් අරගෙන වූහාරමත්තේන සෝ හරෙය්‍ය. ව්‍යවහාර මාත්‍ර වශයෙන් පමණක් ව්‍යවහාර කරනවා. අන්න ඒක නිසා තථාගතයන් වහන්සේලා, රහතන් වහන්සේලා කොයිතරම් මන්දිරයකට ගේකට ඇතුළු වුණත් ඇත්ත වශයෙන් ගේකට නොවේ ඇතුළුනේ. ගේකට ඇතුළුනා කියන සංඥාව නැහැ. ගියක් කියලා කියනකොට සමහර විට දෙන්න පුළුවන්. ගියක් කියන මේ ප්‍රඥප්තිය කඩා දැමීමට නම් අපි කරන්න ඕන මොකද්ද? ගේ තියෙන උළු කැට, gadol කැට ඕවා පරමාණු වලට බෙදලා බලලා තේරුම් ගන්න ඕන කියලා. ඔහොමයි කෙනෙක් හිතන්නේ. මේ ගේ කියන ප්‍රඥප්තියෙන් මිදෙන්න. නමුත් එතන නොවේ රහස. පටිච්චසමුප්පාද ධර්මය අනුව තේරුම් ගන්න ඕන මේ ගේ ඇති උනේ උළු gadol ආදීන් පමණක් නොවේ. උළු gadol ඇති උනේ ගේ නිසා.
එතන තියෙන මේ සාපේක්ෂකතාව බොහෝ විට අමතක කරනවා මේ දාර්ශනිකයෝ. උළුගඩොල් ඇති වුණේ ගේ නිසා. මේක ටිකක් අර විදිහටම කල්පනා කළ යුතු කාරණා. කෙනෙක් හිතන්න පුළුවනි උළුගඩොල් ආදීන්නේ ගයක් හදන්නේ කියලා. නමුත් උළුගඩොල් බිහි වෙන්නේ ගේ නිසා. මේ දෙක එකිනෙකට සම්බන්ධයි. උළු කැටේ කුමක්ද කියලා කෙනෙක් ඇහුවාම ඒක හඳුන්වන්නේ කොහොමද? උළු කැටේ වනාහි ගේක වහල තැනීමට ගන්නා උපකරණයකි. ගඩොල් කැටේ වනාහි ගේක බිත්තියක් සෑදීමට ගන්නා දෙයකි. ඊන් පෙනෙනවා ගයක් උළු කැටයක්, ගයක් ගඩොල් කැටයක් අතර සාපේක්ෂතාවක් තියෙන බව. එතකොට මේවා පිළිබඳව අර පරමාණු විද්‍යාඥයන් කරන්න වගේ කෑලි වලට කඩන්න ඕන නැහැ. මේ ධර්මතාවයේ තිබෙන තැනම විනිවිද දැකීමයි ප්‍රඥාව කියලා කියන්නේ. අද අපි ගැඹුරු ධර්ම කොටස පිළිබඳව සඳහන් කළා. යම් යම් කාරණා මඤ්ඤණා ගැන විශේෂයෙන් සඳහන් කළා. මේ මඤ්ඤණා වලින් සිටේ ඇතිවන ව්‍යාකූලත්වය ඉවත් කර ගැනීමට උපකාර වෙනවා. බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ පරියාය දේශනා. බෝහාර දේශනා හැටියට මේ කාලේ කොන්වී තිබෙන මේ සමහර සූත්‍ර දේශනාවල ගැඹුරු අර්ථ මතු කර ගැනීම. මූල පරියාය සූත්‍ර ආදීන් දැක්වූ මඤ්ඤණා ගැන කියාවු කාරණා විශේෂයෙන් උපකාර වෙනවා. බුදුරජාණන් වහන්සේ ඇත්ත වශයෙන්ම ලෝකයා කතා කරන භාෂාව හැර වෙන භාෂාවකින් කතා කරනවා නොවි. දැන් සමහර විට රසායන විද්‍යාඥයින් රසායනාගාරවල නොයෙකුත් විදිහේ බීජ ගණිතමය වගේ සංකේත පාවිච්චි කරනවා. ගෙදර ආවට පස්සේ වෙන සංකේත පාවිච්චි කරන්නේ. නමුත් දෙකම සංකේත. එතකොට 아무තුවෙන් මේක ඒක වෙනම ගොඩකට දාන්න බෑ. මේවා විශිෂ්ටයි කියලා. තමන්ගේ වැඩේට ගැලපෙන හැටියට සංකේත යොදනවා. අන්න ඒ නිසා මේවා පරියාය දේශනා කියලා කොන් කරන්න බෑ. ලෝකයා පාවිච්චි කරන වචන තමයි කොතැනකදී උපකාර කරගන්නේ. එතකොට අර රසායනාගාරයේදී එක විදිහක සංකේත පාවිච්චි කරනවා. ගෙදරදී වෙන සංකේත පාවිච්චි කරනවා. ඒ වගේ මේ හැම එකක්ම මේවා කොටස් කරලා මලු බැඳලා වෙන් කරලා ගන්න බෑ. මේ සංකල්ප විතරක් වෙනස් වෙන්නේ නැහැ කියලා. මේ ඔක්කොම ලෝක සමඤ්ඤා, ලෝක නිරුත්තියෝ, ලෝක වෝහාරා, ලෝක පඤ්ඤාත්තියෝ. අර පොට්ටපාද සූත්‍රයේ සඳහන් කළා වගේ යායි තථාගතෝ වෝහරති අපරාමස. මේ සංකල්ප, මේ වචන කොයිතරම් දාර්ශනික වුණත්, කොයිතරම් ශාස්ත්‍රීය වුණත් ඒවා උපකාර කරගන්නවා පරාමර්ශණය නොකර ඒ රහතන් වහන්සේට. එතකොට මේ වයින් කෙරෙන්න ඕන කෘත්‍යය අපිට වැදගත් වන්නේ. අර සංකල්ප පලංචි අපි පාවිච්චි කරන්න ඕනේ ගොඩනැගිල්ල තනා ගැනීමට පමණයි. ගොඩනැගිල්ල තැනනකොට මේ පලංචියත් ඉවරයි. පලංචිය අහක් කරගන්න ඕන. පලංචිය අල්ලගෙන හිටියොත් කවදාවත් ගොඩනැගිල්ල තැනෙන්නේ නැහැ. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මෙම දෙසුම් පෙළ නොමිලයේ පින්වතුන් අතරටපත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුනි, මෙම දෙසුම් පෙළට සවන් දීමෙන් පසු නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස් කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.